අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. ආයිබෝන් සර්. ආයුබෝවන් සර්. හොඳට ඇහෙනවනේ නේ? හොඳට ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. හරි. දැන් අපි සාකච්ඡා කරන්නේ පුතාලා ගන්න බලන්න මේ 9 වසරට අදාළ ටියුට් එක. අපි ටිකක් කරා මම හිතන්නේ මේ ලන්දේසීන්ගේ ලංකාවට පැමිණීම සම්බන්ධව අපි කතා කරා. ඒකේ අපි මම හිතන්නේ තුන්වෙනි පිටුව ඉවරනකම් කරා. තුන්වෙනි පිටුව නෙවෙයි දෙවෙනි පිටුව ඉවරනකම් කරා. අපිට තියෙන්නේ ලන්දේසීන් උපක්‍රමශීලී ලෙස ආසියාවට පැමිණීම කියන මාතෘකාවනේ. ඒක නේද? ඒක නේද තියෙන්නේ? ඔව් සර්. අපි අද මම හිතන්නේ මේ කතා කරගත්තා ප්‍රශ්න පොත අන්තිම හරිය කරනවා කියලා. ඔබට එතකොට ටිකක් නිදිමත එන එකක් නැහැ. ඒ නිසා අපි මුලින් පාඩම කරන්න තමයි එකඟ වුනේ. එහෙම නේද? මට හිතෙනවා හොඳයි. ඔව් සර්. එහෙම හොඳයි නේද? හරි. කතා කරන්න. දැන් අපි මාතෘකාව තමයි ලන්දේසීන් උපක්‍රමශීලී ලෙස ආසියාවට පැමිණීම. දැන් ආසියාවට ඒ කියන්නේ ලංකාවට එන්න කලින්නේ ආසියාවනේ. ලංකාවත් ආසියානු රටක්. එතකොට පෘතුගීසීන් අපේ රටින් ගියයින් පස්සේ ලන්දේසීන් තමයි උපක්‍රමශීලී ලෙස ආසියාවට එන්න පසුබිම සකස් කරගත්තේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම පෘතුගීසීන් ආසියාවට පැමිණි මේ ආසියාවේ බලය පිහිටුවාගෙන ශතවර්ෂයක් විතර ගත වන තෙක් ශතවර්ෂයක් කියන අවුරුදු කීයද? 100ක්. අවුරුදු 100ක් විතර ගත වන තෙක් ගොඩක් වෙලාවට මුහුදු මාර්ග පිළිබඳව Taman සතුව තියෙන දැනුම පෘතුගීසීන්ගේ දැනුම මුහුදු මාර්ග සම්බන්ධව තියෙන දැනුම කිසිම යුරෝපානු ජාතියෙකුගේ අතට යන්න කටයුතු කරේ නැහැ. එතකොට විවිධ ක්‍රියාමාර්ග තුලින් පෘතුගීසීන් සතු මුහුදු ගමන් වල තියෙන දැනුම වෙනත් බටහිර ජාතියකට දෙන්නේ ඒ අය උත්සාහ කළා නැහැ. දැන් එතකොට එම කාලයේදී පෘතුගීසීන්ට ගොඩාක් වෙලාවට ඉතාමත්ම විශ්වාසවන්ත කෙනෙක් හැරුණකොට සැකකටයුතු කිසිම ලන්දේසි ජාතිකයෙක්, ඉංග්‍රීසි ජාතිකයෙක්, ප්‍රංශ ජාතිකයෙක් පෘතුගීසි නාවික ආරක්ෂාවක් නැතුව පෘතුගීසීන් තමන්ගේ ප්‍රදේශවලට වත්තගෙන නැහැ. එතකොට ඔන්න පෘතුගීසීන් තමන්ට සැකකටයුතු ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මේ කියන කිසිදු ජාතියෙක් සමග සැකකටයුතු ජාතියෙක් සමග සම්බන්ධතාව පවත්වලා නැහැ නේ. තමන්ගේ සීමාවන් වලට කිසිම කෙනෙක් ගෙන්නගෙන නැහැ පෘතුගීසි. හැබැයි ලන්දේසීන් කාලයක් යනකොට තමන්ගේ විවිධ ඔත්තුකාර යොදලා රහස් ඔත්තු සේවාවන් යොදවලා වෙනත් මාර්ග වලින් තොරතුරු හොයාගත්තා. උදේ ආසියාවට යන්න මාර්ග. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1595 වගේ වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1595 වගේ වෙනකොට ලන්දේසීන් ආසියාවට යන්න මාර්ග හෙළි කරගත්තා. දැන් එතකොට 1602 වෙනකොට ගොඩක් වෙලාවට ඕලන්ද වෙළඳ සමාගම් කිහිපයක් 1602 ඉතා වැදගත් වර්ෂයක් ක්‍රිස්තු වර්ෂ 1602 දැන් ගොඩක් වෙලාවට මේකේ ටාගට් එක මොකක්ද උදේ? රටවල්ලටත් කර ගැනීම තමයි. මේකේ ප්‍රධාන ටාගට් එක මොකක් කිරීම? මොනව ව්‍යාප්ත කිරීම? රටවල් අල්ලගෙන ආගමට වඩා මොනවද? වෙළඳාම්. වෙළඳාම් ව්‍යාප්ත කිරීම තමයි ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. වෙළඳාම තමයි අංක 1. දැන් එතකොට මේ 1602 ඕලන්දයේ දෙකට පෙර ඕලන්ද වෙළඳ සමාගම් කිහිපයක් ආසියාවට ආවා. නමුත් වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමේදී ලන්දේසි සමාගම් අතර තරගයක් තිබුණා. දැන් අපි හිතමු කුරුදු ගන්නකොට ලන්දේසි වෙළඳ සමාගම් කිහිපයක් කුරුදු මිල දීලා. දැන් එතකොට එකම ලන්දේසි වෙළඳ සමාගමකටවත් ඕලන්දයේ වෙනුවෙන් ආසියාවේ වෙළඳාම් කටයුතු කිරීමට මේ කාලේ තිබුණේ නැහැ නීත්‍යානුකූල බලයක්. මොකද නීත්‍යානුකූල බලයක් තියෙනවා.
නීත්‍යානුකූල බලයක් කියන්නේ. දැන් වෙළඳාම් කරන්න නීත්‍යානුකූල බලයක් ඕනද? පුතාල පුළුවන් ද හිටපු ගමන් ව්‍යාපාරයක් කරපන්? බෑ සර්. නෑ. ඒකට නීතිමය අවසරයක් අවශ්‍යයි. ව්‍යාපාරික වෙලේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට කිසිම ඕලන්ද සමාගමකට හැකියාවක් ලැබුණේ නැහැ. නීත්‍යානුකූලව තමන්ගේ කටයුතු ටික කරගෙන යන්න. අපි බලමු එතනින් පස්සේ තමයි නීත්‍යානුකූල වෙළඳ සමාගමක් පිහිටුවන්නේ. කවුද පිහිටුවන්නේ? ලන්දේසි. ලන්දේසි පිහිටුවන වෙළඳ සමාගමක්. මේක අහලා තියෙනවද? VOC. VOC. ගාලු කොටුවේ යනවා නම් පුතාලට බලා ගන්න පුළුවන් VOC වෙළඳ සමාගම කොහොමද මේ බලකොටුවේ ගහලම තියෙනවා VOC වෙළඳ සමාගම. ඒතකොට ලන්දේසි බලකොටුවක් තමයි පුතේ ගාලු. ගිහිල්ලා තියෙද? ගිහිල්ලා තියෙද? ඔව් සර්. අපේ නම් ලියමු මෙහෙම. මාතෘකාව තමයි ලන්දේසීන් උපක්‍රමශීලී ලෙස ආසියාවට පැමිණීම. ඒ යටතේ ලියා ගන්න. පළවෙනි තරුව. පෘතුගීසීන් ආසියාවට පැමිණ පෘතුගීසීන් ආසියාවට පැමිණ පෘතුගීසීන් ආසියාවට පැමිණ පෘතුගීසීන් ආසියාවට පැමිණ ශතවර්ෂයක් ගතවන තෙක් පෘතුගීසීන් ආසියාවට පැමිණ පළවෙනි තරුව ලියා ගන්නකෝ. පෘතුගීසීන් ආසියාවට පැමිණ ශතවර්ෂයක් ගතවන තෙක් පෘතුගීසීන් ආසියාවට පැමිණ ශතවර්ෂයක් ගතවන තෙක් ශතවර්ෂයක් ගතවන තෙක් තමන් පැමිණෙන මුහුදු මාර්ග පිළිබඳ 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 දැනුම මුහුදු මාර්ග පිළිබඳ දැනුම සෙසු යුරෝපීයයන් අතට පත්වීම සෙසු යුරෝපීයයන් අතට පත්වීම සෙසු යුරෝපීයයන් අතට පත්වීම සෙසු යුරෝපීයයන් අතට පත්වීම වැළැක්වීමට පියවරගෙන ඇත. වැළැක්වීමට පියවරගෙන ඇත. වැළැක්වීමට පියවරගෙන ඇත. එම කාලයේදී එම කාලයේදී එම කාලයේදී පළවෙනි තරුවට ලියන්නේ පෘතුගීසීන්ට ඉතා එම කාලයේදී පෘතුගීසීන්ට ඉතා විශ්වාසවන්ත අය හැරුණු විට පෘතුගීසීන්ට ඉතා විශ්වාසවන්ත අය හැරුණු විට
විශ්වාසවන්ත අය හැරුණු විට සැකකටයුතු ලන්දේසි ඉංග්‍රීසි කමදාදාලියන් ලන්දේසි ඉංග්‍රීසි හෝ ප්‍රංශ ජාතිකයෙකුට ලන්දේසි ඉංග්‍රීසි හෝ ප්‍රංශ ජාතිකයෙකුට පෘතුගීසි නැවක ආසියාවට පැමිණීමටවත් ලන්දේසීන් ඉඩ නොදුන් Sir, Paling ditaruh පෘතුගීසීන් වෙන්න ඕනේ. මොකද පුතේ සර් ඉඩ නොදුන්න කියන එක පෘතුගීසීන් නෙමෙයිද? පෘතුගීසීන් ඉඩ නොදුන් ආසියාවට පැමිණීමටවත් පෘතුගීසීන් ඉඩ නොදුන් ඊළඟ තරුව දෙවනි තරුව නමුත් ලන්දේසීන් විවිධ ඔත්තුකරුවන් යෙදවීම සහ වෙනත් මාර්ගවලින් එදදාස් 595 පමණ වන විට 1595 වන විට පෘතුගීසීන් ආසියාවට පැමිණෙන නැව් මාර්ග හෙළි කරගත්
නැව් මාර්ග හෙළි කරගත් තුන්වෙනි දරුව තුන්වෙනි දරුව මේ අනුව 1602ට පෙර මේ අනුව 1602ට පෙර මේ අනුව 1602ට පෙර ඕලන්දයේ වෙළඳ සමාගම් කිහිපයක් ඕලන්දයේ වෙළඳ සමාගම් කිහිපයක් ඒ අනුව 1602ට පෙර ඕලන්දයේ වෙළඳ සමාගම් කිහිපයක් ආසියාවට පැමිණි නමුත් ආසියාවට පැමිණි නමුත් ආසියාවට පැමිණි නමුත් වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමේදී වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමේදී වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමේදී ලන්දේසි සමාගම් අතරම ලන්දේසි සමාගම් අතරම ලන්දේසි සමාගම් අතරම තරගයක් ඇති විය. තරගයක් ඇති විය. තරගයක් ඇති විය. නමුත් එකම ලන්දේසි වෙළඳ සමාගමකට හෝ නමුත් එකම ලන්දේසි වෙළඳ සමාගමකට හෝ ඕලන්දය වෙනුවෙන් ආසියාවේ කටයුතු කිරීමට නීත්‍යානුකූල බලයක් නොතිබුණි. දැන් එතකොට මොකක්ද තිබිච්ච ගැටලුව පුතේ? වෙළඳාම් කරන්න ඕන. හැබැයි තිබුණු ගැටලුව මොකක්ද? මේ කිසිම වෙළඳ සමාගමකට තිබුණේ නැහැ. මොකක්ද? නීත්‍යානුකූල මොකක්ද? බලයක්
නීත්‍යානුකූල බලයක්. නීත්‍යානුකූල බලයක් තිබුණේ නැහැ. ඒක ලොකු ගැටලුවක් වෙලා තිබුණා. ඉතින් අපි බලමු නීත්‍යානුකූල බලය ගොඩනගාගත්තේ කොහොමද කියන එක. දැන් එතකොට අපි කිව්වා මෙන්න මේ වෙළඳ සමාගම ගැන. VOC වෙළඳ සමාගම. එතකොට VOC වෙළඳ සමාගම තමයි නීත්‍යානුකූල ලෙස තමන්ගේ වැඩ කටයුතු කර ගැනීම පිණිස සකස් කරගත්තු වෙළඳ සමාගම. දැන් එතකොට ඕලන්ද පාලකයා 1902 ලන්දේසි වෙළඳ සමාගම් කිහිපයක් එකතු කරලා අපි කියවනේ අර වෙළඳ සමාගම් තිබුණා. හැබැයි මේ වෙළඳ සමාගම් එකක්වත් නීත්‍යානුකූල වෙළඳ සමාගම් නෙවෙයි. එතකොට ඕලන්ද පාලකයා කරේ 1902 දී මේ තන තන තිබිච්ච වෙළඳ සමාගම් ටික මොකක් කරයි? මේ තන තන තිබිච්ච වෙළඳ සමාගම් ටික මොකද කරේ? එකතු කරා. මේ ටික එකතු කරා. එකතු කළා තනි වෙළඳ සමාගමක් හැදුවා. එතකොට මේක තමයි හඳුන්වන්නේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම. එහෙම නැත්නම් VOC වෙළඳ සමාගම. පැහැදිලිද? පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම. එහෙම නැත්නම් VOC වෙළඳ සමාගම. දැන් එතකොට ඒ අනුව ආසියාවට පැමිණි ඕලන්ද වෙළඳ සමාගම එම සමාගම පිහිටුවලා සිය ආර්ථික ලාභ උපයා ගැනීමේ අරමුණින් කටයුතු කරයි කියලා සඳහන් වෙනවා. සිය ආර්ථික ලාභ උපයා ගැනීමේ අරමුණින් කටයුතු කරයි කියලා තමයි සඳහන් වෙන්නේ. අපි බලමු මේ වෙළඳ සමාගම ඉදිරියේදී කරපු දේවල්, මේ ලාභ ලැබීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කරපු දේවල් අපි ඉස්සරහට බලමු. පැහැදිලිද? තේරෙනවද දැන් යන විදිය? තේරෙනවද? පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. දැන් චුට්ටක් අහගන්න විනාඩි 5ක්. විනාඩි 2-3ක් මට දෙන්න. ඔය ටියුට් එක නේ කතා කරන්නේ. මොකද්ද මේ අහන්නේ? ඔය ටියුට් එක මොකක්ද දන්නේ මට තේරෙන්නේ. ජනවාරි 1 වෙනිදා සිට අපි පන්ති පටන් ගන්නවා සමහර තැන්වල. දැන් පුතාලා 9ටනේ යන්නේ. 9ට යන්නේ. සෝය අර 9 වසර පේපරේ නේ කරන්නේ? පේපරයක් නෑ මේ කරන්නේ පාඩම කරන්නේ. 9 වසරේ පළවෙනි පාඩම කරන්නේ. දැන් පුතා අහගන්න. පුතාලා පොඩ්ඩක් දැනුවත් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. දැන් පුතාලා 9 වසරට යන්නේ නේ. 8න් 9. ඒතකොට ජනවාරි 1 වෙනිදා සිට අපි 9 ශ්‍රේණියට අදාළ සාමාන්‍ය පන්ති පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා හොඳට අහගෙන ඉන්න. අක්කල වල ළමයි ඉන්නවද? ඉන්නවද? කතා කරන්න. අක්කල වල ඉන්නවද? අක්කල වල ඉන්නවනේ? ඔව් සර්. ඔව්. අක්කල වල ළමයි ගොඩක් ළමයින්ට සිග්නල් නැහැ මේ පැත්තේ. එහෙම ගැටලු තියෙනවා. ඉතින් සියලු දෙනාටම කියන්න අපි ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා පන්ති පටන් ගන්නවා. ගෲප් වලට අපි දාන්නම්. උදේ 6ට තියෙන පන්තිය. 9 වසරේ පන්ති අපි පැවැත්වුවේ දීර්ඝ කාලයක් උදේ 6ට. ඉතින් ඔබ සූදානම් වෙන්න ජනවාරි 1 වෙනිදා සිට සුබ දවසක් උදේ 6 සිට 8 දක්වා තමයි 9 වසරේ පන්ති පවත්වන්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ වෙලාවට තමයි පන්ති පැවැත්වුවේ. ඊළඟට ඉමදුව ඔයාලට සටහන් කරලා තියාගන්න මම ගෲප් වල දාන්න. ඉමදුව අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයට පෙර එහෙම නැත්නම් බලාපොරොත්තු වෙනවා මේ 31 වෙනිදා හරි 31 වගේ 31 වෙනිදා දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඔබ කැඳවන්න සිකුරාදා හවස 3යි කාලේ. පැහැදිලිද? පැහැදිලිද? අහුණාද? පැහැදිලි සර්. මට පන්තියක් තියෙනවානේ සර්. මොකද්ද? මට පන්තියක් තියෙනවා ඒ වෙලාවට. මොකද්ද පන්තිය?
Science. කාගෙද? Madhuvanti Miske. ඈ? Madhuvanti Miske. කොහෙද? Imaduwa. ඒක දිගටම ඒ වෙලාව යන්නේ නැහැ නේ. Hamadam. දිගටම දැන් පුතා 8 නේ ඉන්නේ 9ට යනකොට ඒක වෙනස් වෙනවනේ. මේක නම් කිව්වේ නෑ සර්. ඔය එහෙම වෙනස් වෙන්න ඕනේ. දැන් 8 නේ උගන්වන්න දාවනේ. ඔව් සර්. ඔව් හරි. ඉතින් අපි මේ 9 වසර පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මම ඒක දැනුම් දෙන්නම් නැත්නම් ජනවාරිම පටන් ගන්න. සර් දෙසැම්බර් 31 කීයටද? ප්ලෑන් එක තියෙන දෙසැම්බර් 31 3යි කාල 5යි කාල. සිකුරාදා. මොකද 9 වසරේ පන්ති මගේ පැවැත්වෙන්නේ සිකුරාදා. ඒක මම පන්ති පටන් ගත්ත කාලේ නම් කරපු වෙලාව. ගැටලුවක් නැහැ නේද අනිත් අයට අනිත් ළමයිට? ගැටලුවක් නෑ සර්. ඒ ටයිම් එක තමයි තියෙන්නේ. දැන් අර දුන්ට කිසි ගැටලුවක් වෙන එකක් නැහැ මේ ඊළඟ සතියේ ඉඳන් කිසි ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන්කම ලැබෙයි. මොකද මේ දැන් 8 වසරේ තියෙන පන්ති ඊළඟ පාර 9 වසරට යනකොට වෙන වෙලාවක් අනිවාර්යෙන් වැටෙන නිසා. ඊට අමතරව මේ දැන් ඉමදුව සහ අක්කල මුල්ල ගැටලුවක් නැහැ නේ අක්කල මුල්ල? සර් අක්කල මුල්ල කීයටද තියෙන්නේ? අක්කල මුල්ල තියෙන පුතේ සෙනසුරාදා උදේ 6ට තියෙන්නේ. පළවෙනිදා. හරිනේ? ආයි මූණ කට හොදලා සුබ මොහොතින් එන්න තියෙන්නේ. හරිද? ඇවුනද? හරි නේ? ඇවුනද? හරි සර්. හරි. සමාදයකේ අයට අපි ප්ලෑන් කරන් ඉන්නේ මේ බ්‍රහස්පතින්ද දාන්න. 3 ඉඳන් 4:00 වගේ වෙනකම්. පුළුවන්? පුළුවන් සර්. පුළුවන් නේ? පුළුවන්ද? පුළුවන් සර්. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. එතකොට මට එක දවසේ 9 10 11 පන්ති තුනම කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අපි ප්ලෑන් කරන් ඉන්නේ ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යන්න. එතකොට මේ සමාධියකේ ජනවාරිම මම පටන් ගන්නම්. ඉමදුව මට ළඟ නිසා මම 31 වෙනිදා පුතාලව කැඳවන්න බලාපොරොත්තු වෙනවා. 31 වෙනිදා බෑ පුතේ. සෝරි වැරදුනා. 31 වෙනිදා කැඳවන්න බෑ මොකද මේ 31 වෙනකම් 31 වෙනිදා මගේ 9 වසරේ පන්තියක් තියෙනවා. ඒ කියන්නේ දැනට 10 වසර මම 31 වෙනකම් කරන්න එපේ. ඒතකොට පුතාලා ආවයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ජනවාරි මාසෙම අපි ගෙන්නමු. ජනවාරි 7 එතකොට අහුවෙන්නේ නේ. ජනවාරි 7. පුතාට ගැටලුවක් නැහැ නේද? එතකොට දුටත් ප්‍රශ්නයක් නැති වෙයි. මේ පුතේ. හරිනේ එතකොට? හරි සර්. හරි. එතකොට අවුලක් ජනවාරි නැහැ. 7. ඔය ජනවාරි 7. ජනවාරි පළවෙනි සතියේ සිකුරාදා. මම ගෲප් එකට දාන්නම්. ටයිප් කළාම. එතකොට පුතාලා මේ සම්බන්ධ වෙන්න සිකුරාදා තමයි පන්ති තියෙන්නේ. මේ කරගෙන යමු. හරි. පැහැදිලිනේ චනුල්ලා? සර් ඔන්ලයින් පන්තියක් දිගටම තීද? මොකද පුතේ? සර් ඔන්ලයින් පන්තියක් දිගටම තීද? ඔන්ලයින් පන්තිය මෙහෙමයි. දැන් පුතාලට මම පන්ති පටන් ගත්තාම ඔන්ලයින් පන්තිය මේ විදිහට කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් 10 වසරට කරනවා මට මේ සමුදා ටයිම් එක ෆ්‍රී නිසා. 11 වසරට කරන්නෙත් නැහැ. දැන් මම සරල උදාහරණයක් පෙන්නන්නම්. දැන් 11 වසරට මේ වෙනකොට පන්තියක් යනවා. දැන් මම 11 වසරේ සමාධියකේ ඔන්ලයින් විතරයි කරන්නේ. අනිත් පන්ති වල මම ෆිසිකල් කරනවා. දැන් සමාධියකේ මේ දැන් ක්ලාස් එකක් යනවා. මේ විදිහට. අපි තාක්ෂණය භාවිතා කරන්නත් එපා. ඒකට පුතාලට පන්ති කාමරේ කරන පන්තියක් මම රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා මම දානවා මේ YouTube live විදියට. එතකොට පුතාලට පන්තිය බලන්න පුළුවන් විදියට මම සකස් කරනවා. මේ පන්තියක් යනවා මගේද. පුතාලට පේනවද මන් දන්නේ නැහැ. පේනවනේ නේ? ඔව් සර්. පේනවද? ඔව් සර්. ඔව් සර්. මේ මම දික්කුමර කරපු 11 වසරේ පන්තිය මම රෙකෝඩ් කරා. බ්‍රහස්පතින්දා. ඉතින් මේ පන්තිය මම මේ වෙලාවට ඔන්ලයින් ළමයින්ට
බලන්න අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට පුතාලගේ ආයතනයක කරන පන්තියක් මම රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා පුතාලට ගෲප් වලට දාන්නම්. එතකොට පුතාලට පුළුවන් නේ බලන්න. ගැටලුවක් නැහැනේ. නෑනේ. ගැටලුවක් එතකොට ඒක රෙකෝඩින් එකක් විදියට පුතාලට මම දාන්නම්. ටයිම් එකක් ස්ථිර වෙලාවක් දාන්නේ නැහැ. පුතාලට මම ගෲප් එකට දාන්නම්. පන්ති තියෙන්නේ මේ වෙලාවටනේ. ඕනනම් මම රෑ 9 මේ ටයිම් එකටම දාන්නම්. එතකොට පුතාලට බලන්න පුළුවන්. 9 වසරට නැද්ද? මොකද පුතේ? 9 වසරට දික්කුමර පන්ති කරන්නේ නැද්ද? නෑ පුතේ 9 වසරට කරන්නේ නැහැ. මේ 10ට විතරයි කරන්නේ. පුතා ඉමුදුවට එන්න ඉතින් එච්චර දුරක් නැහැනේ සිකුරාදා. හරිනේ? එක අවුරුද්දයිනේ. එක අවුරුද්දයි කට්ට ගන්න වෙන්නේ ගොඩක්. දික්කුමර ළමයි ඉමුදුවට එන්නේ ඊට පස්සේ ඒ අවුරුද්දේ පස්සේ දික්කුමරට එනවා. ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. ඒ අවුරුද්ද විතරක් ඒක එහෙම කරන්න. ඔන්න දැන් එතකොට පන්ති පාත්තන වෙලාවල් මම කිව්වා සෙනසුරාදා යක්කල මුල්ලේ උදේ 6ට සමාධියකේ බ්‍රහස්පතින්දා 3ට එතකොට ඊට අමතරව ඉමදුව සිකුරාදා සවස් 3යි කාලට මේ සියල්ල අපි පටන් ගන්නවා ජනවාරි මාසයේ මුල සිට. පැහැදිලිනේ? හරිනේ ගැන එපමණයි. හරිද? හරි සර්. හරි සර්. ඔබට බෝනස් එකක් විදියට පන්ති නැවත බැලීමේ අවස්ථාවක් ලබා දෙනවා. YouTube live කියලා දෙන්නේ. නමුත් ඉතින් රෙකෝඩ් කරපු. හරි. එහෙම කරන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ආපහු ඔන්ලයින් ආවොත් කවදා හරි එතකොට ඔබට මම ඔන්ලයින් කරයි කියලා අමතක වෙන එකක් නැහැ. ඒ නිසා තමයි මේ විදිහට කරන්නේ. කවන්න නැහැ නේ. වෙන කරන්න දෙයක් නැහැ. ෆිසිකල් ක්ලාස් 3ක් කරලා ඔන්ලයින් එකක් කරන්න බැරි බව ඔබ දන්නව නේද? තේරෙනව නේද? මම කියන දේ. ඔව් සර්. ඔව්. තේරුම් ගන්න පුළුවන් නේ මගේ தත්ත්වය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා එහෙම කරමු. හරි. ලියාගමු. ඕලන්ද වෙළඳ සමාගම් ආසියාවට පැමිණීම සහ VOC සමාගම පිහිටුවීම. ඒ යටතේ ලියා ගන්න මෙහෙම පළවෙනි තරුව. ඕලන්ද පාලකයා 1602 දී ඕලන්ද පාලකයා 1602 දී ලන්දේසි වෙළඳ සමාගම් කිහිපයක් එක්කොට ඕලන්ද පාලකයා 1602 දී ලන්දේසි වෙළඳ සමාගම් කිහිපයක් එක්කොට ලන්දේසි වෙළඳ සමාගම් කිහිපයක් එක්කොට වෙළඳ සමාගම් කිහිපයක් එක්කොට පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම හෙවත් පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම හෙවත් පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම හෙවත් ඕලන්ද පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම හෙවත් කෙටි නම මොකද්ද? VOC. VOC කියන එකේ තේරුම මොකද්ද? ඒක නම් පුතේ පොඩ්ඩක් බලන්න ඕන. මට මතක තිබුණා පොඩ්ඩක් මම ඒක බලන්න. පොඩි තියෙනවා ඉංග්‍රීසියෙන් වචන වගේක්. VOC. මම බලන්නම් පොඩ්ඩක්. මට මේක සැරේට මීටර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට මතකයි නමුත් අර හරියට මතක නැහැ. මගේ බලන්නම්. මට මගේ ලබන සතියේ පොඩ්ඩක් අහන්නකෝ පුතා. නැත්තම් මම පොඩ්ඩක් බලලා කියන්නම්. හරිනේ? හරි. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම හෙවත් VOC සමාගම පිහිටුවන ලද. VOC සමාගම පිහිටුවන ලද.
VOC වෙළඳ සමාගම පිහිටුවන ලද. දෙවෙනි තරුව ඒ අනුව ආසියාවට පැමිණි ඕලන්ද වෙළඳ සමාගම ආසියාවට පැමිණි ඕලන්ද වෙළඳ සමාගම ආසියාවට පැමිණි ඕලන්ද වෙළඳ සමාගම ඕලන්ද වෙළඳ සමාගම එම සමාගම පිහිටුවා සර් ඒ අනුව ආසියාවට පැමිණි ඕලන්ද වෙළඳ සමාගම ඒ අනුව ආසියාවට පැමිණි ඕලන්ද වෙළඳ සමාගම එම සමාගම පිහිටුවා සිය ආර්ථික ලාභයන් ලබා ගැනීමට කටයුතු කරන ලදී. ලබා ගැනීමට කටයුතු කරන ලදී. ඊළඟට හතරවෙනි පිටුව ඒකේ තියෙන එක ඒ තරුව වැඩියෙන් වැඩිච්ච එකක්. ඒක හැමම තියෙන්න අරින්න ඉදි ගන්න අරෝමය කරන්න යන්න එපා. හරි. දැන් අපි බලමු පුතේ VOC වෙළඳ සමාගමට පැවරුණු රාජකාරි මොනවද කියලා. ඊළඟ මාතෘකාව මොකක්ද? VOC වෙළඳ VOC සමාගමට පැවරුණු රාජකාරී. සමාගමට පැවරුණු රාජකාරි. එතකොට VOC වෙළඳ සමාගම ආවොත් වෙළඳාම් කරන්න. මේ කටේ ප්‍රධාන අරමුණ තමයි වෙළඳාම් කටයුතු දියුණු කිරීම. ඔය එක තමයි මේ කේවල තියෙන මට මේ VOC කියන එකේ තේරුම ඔය පුතාහට ඉංග්‍රීසි වචන නෙමෙයි මම සිංහල තේරුම අහන්නේ. ඒක මම හොයලා කියන්නම්. හරි. දැන් අපි බලමු VOC සමාගමට පැවරුණු රාජකාරී කියන කාරණාව යටතේ ප්‍රධානම කාරණාව තමයි පුතේ ඕලන්ද රජය වෙනුවෙන් කොහේ වෙළඳාම් කිරීමද ලියන්න එපා. ඕලන්ද රජය වෙනුවෙන් කොහේ වෙළඳාම් කිරීම කියන්න බලන්න. ආසියාවේ. අන්න. ඕලන්ද රජය වෙනුවෙන් ආසියාවේ වෙළඳාම් කිරීම තමයි ප්‍රධානම අරමුණ. එතකොට මේ කට්ටියගේ ප්‍රධාන ටාගට් එක මොකක්ද? මෙන්න මේ මොකක්ද? වෙළඳාම්. වෙළඳාම් කරන්න ඕන නිසා ආසියාවේ වෙළඳාම් කරන්න ඕන නිසා මේ අයට සිද්ධ වුණා මෙන්න මේක කරන්න. ප්‍රදේශ යටත් කර ගැනීම. ප්‍රදේශ යටත් කරගන්න නැතුව තමන්ගේ වෙළඳාම් ව්‍යාප්ත කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. කියාවක් නෑ. එතකොට ප්‍රදේශ යටත් කරගන්නත් මේ ඇයට සිද්ධ වුණා. ප්‍රදේශ යටත් කරගත්තායින් පස්සේ කරන්න ඕනේ ඊළඟ කාරණාව තමයි පුතේ ඒ යටත් කරනගත්තු ප්‍රදේශවල හඳුනන මේවා මොනවද? බලකොටු. බලකොටු පිහිටුවීම. බලකොටු පිහිටුවීම. දැන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ගාල්ල බලකොටු. ලන්දේසි බලකොටු. ඒතර බලකොටුවක් පිහිටුවාගෙන ඒ අයගේ ශක්තිය මේ ශක්තිමත්භාවයනේ. මොකද ආරක්ෂාව නැත්නම් ආර්ථික කටයුතු කරන්න බෑ. එන ආරක්ෂාව කියන එකට මුල් තැන දෙන්න. ඊට අමතරව මේ අය පුතේ තමන් යටත් කරගත්තු රටවල් වල ආණ්ඩුකාරවරු පත් කරා. කවුද ආණ්ඩුකාරවරු? ආණ්ඩුකාරවරු පත් කිරීම කියන්නේ. ඒ කියන්නේ ලන්දේසි රජතුමාට සෑම යටත් විජිතයකටම ගිහිල්ලා පාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්ද? බෑ. නෑ. එයාගේ නියෝජිතේ. දැන් අපේ ලංකාවට පත් කරපු කෙනා නම් ආණ්ඩුකාරය කියලා හැදින්නුවේ නැහැ.
ලංකාවට පත් කරපු කෙනා හැඳින්වෙන්නේ පුතේ අග්‍රාණ්ඩුකාරවරයා. ලංකාවට පත් කරපු කෙනා හැඳින්වෙන්නේ කවුරු කියලාද? අග්‍රාණ්ඩුකාරවරයා කියලා තමයි හැඳින්වෙන්නේ. ඊට අමතරව මේ සියලු කාර්යයන් කරයින් පස්සේ මේ අය තමන්ට අදාළ ප්‍රදේශ පාලනය කිරීම කරනවා. එතකොට ඔන්න VOC වෙළඳ සමාගමට පැවරුණු රාජකාරියකදී බලන්න පොඩ්ඩක් මුලින්ම ඕලන්ද රජය වෙනුවෙන් ආසියාවේ වෙළඳාම් ප්‍රදේශ යටත් කර ගැනීම බලකොටු පිහිටුවීම ආණ්ඩුකාරවරු පත් කිරීම අදාළ ප්‍රදේශ පාලනය කිරීම පැහැදිලිද? තේරුණාද? ඔව් සර්. එහෙනම් දැන් රතු පෑනකින් ලියාගන්න. රතු පෑනකින් ලියාගන්න. ඔය ටික. ලිව්වද? නෑ සර්. තාම ලියනවද? ඔව් සර්. තාම ලියනවා සර්. අද යනුක නෑනේ. ඉන්නවද? යනුක නැද්ද? යනුක නෑනේ අද. ඉන්න සර්. ඉන්නවනේ අද මොකෝ වෙලා තියෙන්නේ කන. හරි සර්. හරිද? හරි සර්. අපි බලමු එහෙනම් ඊළඟට මයික් එකක් ඔන් වෙලා. මේක මකන්නද? හා සර්. හා සර්. දැන් අපි ඒකක් එහෙම හදන්න කියන 10 වගේ. අපි 10ට පටන් ගන්නවා. 8 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍ර. පැහැදිලිද? ක්ලාස් එකේ ඉවර කරන්නේ 100ට විතරද? මොකද පුතේ? ක්ලාස් එකේ ඉවර කරන්නේ 100ට විතරද? අපි 11ට කාලක් වගේ තියලා ඉවර කරමු. මොකද අපි ප්ලෑන් කරන වැඩ ටික පැය විනාඩි 45කින් වගේ කරන්න පුළුවන්. මොකද පුතාලා පොඩි ළමයි නිසා මේ ඒ වගේ ටයිම් එකේ ඉවර කරමු. හරිද? පැහැදිලිනේ? පැහැදිලිද? පුතාලට තේරෙන්නේ නැතිනේ. පැය එකමාරද දෙකද පුතාලට තේරෙන්නේ නැති අද අපි කරා ප්‍රමාණයක්. මම කරන ප්‍රමාණය පුතාලට තේරෙන්නේ නැතිනේ. ඇද්ද මදිද ප්‍රශ්න කරන විදිය ඇද්ද ප්‍රශ්න පොතක් දැක්කහම ඒ ප්‍රශ්න පොතේ ක්වොලිටි එක කොහොමද ඒක තේරෙන්නේ නැතිනේ. ඉතින් පුතාලා මේ පොලේ තියෙන ළමයිනේ මේ බබ්බු නෙවෙයිනේ. ඉතින් ඒවා අපි බලමු මේ විදිහට කරගෙන යන්න. හරි. දැන් ඊළඟ මාතෘකාවට යන්න. මාතෘකාව තමයි පුතේ VOC වෙළඳ සමාගම ආර්ථික අතින් ශක්තිමත් වී. දැන් වෙළඳ සමාගම ආර්ථිකමය වශයෙන් බංකොලොත් වුණොත් ඒ අයට ඉස්සරහ පැවැත්මක් නැහැ. දැන් එතකොට 1902 පස්සේ මේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම
මූල්‍යමය වශයෙන් ස්ථාවර වුණා. මූල්‍යමය වශයෙන් ශක්තිමත් වුණා. එතකොට මේ කට්ටියට හැකියාවක් ලැබුණා ප්‍රබල නැව් කණ්ඩායමක් ආසියාවට එවන්න. නැව් කණ්ඩායමක් කොහාටද එව්වේ? ආසියාවට එවන්න අවස්ථාවක්. දැන් එතකොට මුලින්ම දැන් ආසියාවට ආපු VOC සමාගම. දැන් මේ VOC සමාගමේ නැව් තමයි එන්නේ. VOC සමාගමේ නැව් වෙනව කොහාටද? මුලින්ම ලංකාවට දාවේ. නෑ. මුලින් වෙනවා ආසියාවට. දැන් මේ නැව් කණ්ඩායම ආසියාවට ආවා ජාවා දූපත. කොහාටද ආවේ? ජාවා දූපත. දූපතට ආවා. එතකොට ජාවා දූපතට ආවේ තමන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය තමයි ජාවා දූපතේ පිහිටුවා ගන්න. පෘතුගීසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථාන. එතකොට පෘතුගීසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය තමයි ජාවා දූපතේ පිහිටා තිබුණු බෙතාවිය. එහෙම නැත්නම් බතාවිය. ඔන්න එතකොට පෘතුගීසීන්ගේ පාලන මධ්‍යස්ථානය කොහෙද පුතේ? බෙතාවිය. එහෙම නැත්නම් කතා කරන්න. බතාවිය. දැන් එතකොට ආසියාතික දූපත් නේ ඉන්දියානු වෙරළබඩ ප්‍රදේශ වල බලය ස්ථාන කිහිපයක බලය ගොඩනගා ගන්න හැකියාව ලැබුණා මේ බෙතාවියේ සිට. මේවා අපි ලකුණු කරනවා සිතියම් වල. ඒකට සිතියම් වල ලකුණු කරනකොට පුතාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් ඔය 9 වසරේ පළවෙනි පාඩම ඉවරුනහම පුතාලට මම පේපර් පොතක් දෙනවා මේ වගේ. එතකොට ඒක අපි ප්‍රශ්න පොත කරනවා. එතකොට පුතාලා බලන්න ඕනේ ඒක විතරයි. දැන් පුතාලට විභාගයට බලන්න තියෙන පොත් ටිකනේ මම කරන් යන්නේ. පුතාලට තේරෙනවනේ. දැන් ජනවාරි හරි මාර්තු හරි විභාගයක් ඇතිනේ. එතකොට පුතාලට මම ප්‍රශ්න පත්‍ර පොත් කීයක් කරනවා කිව්වද? ප්‍රශ්න පත්‍ර පොත් කීයක් කරනවා කිව්වද? 2යි. 3ක් කරනවා කිව්වා. දැන් මේ දවස්වල කරන්නේ පළවෙනි කොටස. මම දැන් දෙවෙනි කොටස මේ දවස්වල හදාගෙන යනවා. දෙවෙනි කොටස හදාගෙන යනවා. ඒක එතකොට ජනවාරි පන්ති පටන් ගන්නකොට ලැබෙයි. 6 7 වගේ ලැබෙයි. එතකොට ඒක කරලා ඉවරලා අපි පෙබරවාරි වල කරනවා තුන්වෙනි කොටස. එතකොට මේ පොත් තුන බැලුවාම ඔබට ප්‍රමාණවත්. පැහැදිලිනේ නේ? දැන් එතකොට ඉන්දියානු සාගරයේ තමන්ගේ වෙළඳ බලය ගොඩනගා ගන්න ලන්දේසීන්ට ගොඩාක් වෙලාවට අනිවාර්යයෙන්ම සටන් කරන්න සිද්ධ වුණා සෑම විටම. කාත් එක්ක? පෘතුගීසීන්. මොකද පෘතුගීසීන් ලීසියෙන් අවස්ථාව දුන්නේ නැහැ. මොකද පෘතුගීසීන් ලන්දේසීන් ආසියාවේ ප්‍රදේශ යටත් කරගන්නවා කියලා කියන්නේ පෘතුගීසීන්ට ආසියාවෙන් යන්න වෙනවා. ඒකට පෘතුගීසීන් ලේසියෙන් ආසියාවෙන් යන්නේ නැහැනේ. මොකද උන්ගේ වෙළඳ ද්‍රව්‍ය, වෙළඳ භාණ්ඩ, වෙළඳාමෙන් ලැබිච්ච ආදායම මේ ඔක්කොම නැති වෙනවා. ඒ නිසා ඕන් ලොකු ගේම් එකක් එහෙම නැත්නම් ලොකු යුද්ධයක් කරා ලන්දේසීන් එක්ක පහසුවෙන් පරාජය පිළිගන්න කැමති වුණේ නැහැ පෘතුගීසීන්. නමුත් දෙපාර්ශ්ව අතර ඇති වෙච්ච යුද්ධයෙන් ලන්දේසීන් ජයග්‍රහණය කරනවා. ලන්දේසීන්ගෙන් පස්සේ ඉංග්‍රීසීන් ජයග්‍රහණය කරනවා. ඒ විදිහට තමයි ගියේ මේක. කැඩි කැඩි. හරි. අපි ලියමු. VOC සමාගම ආර්ථික අතින් ශක්තිමත් වීම මාතෘකාව. VOC සමාගම ආර්ථික අතින් ශක්තිමත් වීම. ඒ යටතේ ලියා ගන්න. 1000 පළවෙනි තරුව 1602න් පසු 1602න් පසු 1602න් පසු 1602න් පසු පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම මූල්‍යමය වශයෙන්
ශක්තිමත් වූ නිසා මූල්‍යමය වශයෙන් ශක්තිමත් වූ නිසා මූල්‍යමය වශයෙන් ශක්තිමත් වූ නිසා ප්‍රබල නැව් කණ්ඩායම් ප්‍රබල නැව් කණ්ඩායම් ප්‍රබල නැව් කණ්ඩායම් ආසියාවට එවීමට ලන්දේසීට හැකි විය. ප්‍රබල නැව් කණ්ඩායම් ආසියාවට එවීමට ලන්දේසීන්ට හැකි විය. ප්‍රබල නැව් කණ්ඩායම් ප්‍රබල නැව් කණ්ඩායම් ආසියාවට එවීමට ලන්දේසීන්ට හැකි විය. දෙවෙනි තරුව මෙසේ VOC සමාගම යටතේ පැමිණි මෙසේ VOC සමාගම යටතේ පැමිණි මෙසේ VOC සමාගම යටතේ පැමිණි ලන්දේසී මෙසේ VOC සමාගම යටතේ පැමිණි ලන්දේසී ජාවාදූපතේ බෙතාවිය හෙවත් ඒ රතු පෑන් වලින් ලියාගන්නේ නම් බෙතාවිය හෙවත් බතාවියේ තම මූලස්ථානය පිහිටුවාගෙන අග්නිදිග ආසියාතික දූපත් හා අග්නිදිග ආසියාතික දූපත් හා ඉන්දියානු වෙරළබඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක වෙරළබඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිය වෙළඳ බලය ගොඩනැගූහ. ඉන්දියානු සාගරයේ එතෙන්ටමයි ඉන්දියානු සාගරයේ තම වෙළඳ බලය ගොඩනැංවීමේදී ඉන්දියානු සාගරයේ තම වෙළඳ බලය ගොඩනැංවීමේදී ඉන්දියානු සාගරයේ තම වෙළඳ බලය ගොඩනැංවීමේදී
ගොඩනැංවීමේදී ලන්දේසීන්ට අනිවාර්යයෙන්ම කාත් එක්කද සටන් කරන්න ඕනයි කිව්වේ? පෘතුගීසි පෘතුගීසීන් සමග සටන් කිරීමට සිදුවිය. පෘතුගීසීන් සමග සටන් කිරීමට සිදුවිය. දැන් ඒකක් එහෙම ගෙන්න ගත්තද? ඔව් සර්. හරි. ඒකත් පොඩ්ඩ සටන් කිරීමට සිදුවිය. කාට හරි චූර්ණේ ගිහිල්ලා ඒ සිද්ධියකුත් අහනවා. ඒකක් එහෙම ගොඩ ගම වැඩේ අපි පටන් ගමු. හතරවෙනි පිටුවත් ඉවර කරමු. අර මේ ඔව්. සර් ඔව් පුතා. බෙතාවිය හේවත් බතාවිය තම මූලස්ථානයේ පිහිටුවාගෙන එතන පොඩ්ඩක් කියනවනේ. බෙතාවේවත් බතාවේ තම මූලස්ථානයේ පිහිටුවාගෙන අග්නිදිග ආසියාතික දූපත් හා ඉන්දියානු වෙරළබඩ ප්‍රදේශයේ අඩු කරන්න බෑ. දැන් කාර්යාලේ මේ මයික් එකක් ඔන්න එලා බලන්න පොඩ්ඩක්. මූලස්ථානයේ පිහිටුවාගෙන අග්නිදිග ආසියාතික දූපත් හා ඉන්දියානු වෙරළබඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ස්වකීය බලය ගොඩනැගුවා. හරි. අපි ඊළඟ මාතෘකාවට යමු. අවසාන මාතෘකාව මේකෙන් පස්සේ අපි යනවා ඊළඟ කොටසට සාකච්ඡා කරන්න. උඩරට රජවරු ලන්දේසි සහාය පැතීම. උඩරට රජවරු ලන්දේසි සහාය පැතීම. නමක් තියෙනවා. මොකක්ද නම කියවන්න පුළුවන්ද? ස්පිල්බර්ගන්ගේ පැමිණීම. මම මෙයාගේ සම්පූර්ණ නම ලියනවා. කියවන්න පුළුවන්ද බලන්න. කියවන්න පුළුවන්. ජොරිස් වෑන් ස්පිල්බර්ජන්. වෑන් ස්පිල්බර්ජන්. දැන් එතකොට ලන්දේසීන් ආසියාවට පැමිණිලා වැඩි කාලයක් ගත වෙන්න පෙර 1602 දී තමයි මෙන්න මේ කියන ලන්දේසි ජාතිකය 1602 දී ක්‍රිස්තු වර්ෂ මේ කියන ලන්දේසි ජාතිකය එනවා පුතේ ආසියාවට ලංකාවට එන්නේ. එතකොට මේ අද්මිරාල්වරයෙක් නැවතුමක කණ්ඩායමක් සමග ලංකාවේ නැගෙනහිර වරායේ මඩකලපුවට කොට බැස්සා. මෙයා ලංකාවට එන්නේ කොහාටද මොන වරායටද? මඩකලපුවට තමයි එන්නේ. එතකොට ජොරිස් වෑන් ස්පිල්බර්ජන් එන්නේ මොන වරායටද? මඩකලපුව වරාය. එතකොට දැන් කන්ද උඩරටට ගිහිල්ලා 1602 ජූලි මාසයේදී මෙයා හමු වෙනවා පළවෙනි විමල ධර්මසූරිය රජතුමා. දැන් එතකොට පළවන විමල ධර්මසූරිය රජතුමාටත් ඕන වෙලා තිබුණේ අපේ රටින් කවුරු එලවන්නද? පෘතුගීසීන් එලවන්න. දැන් එතකොට පෘතුගීසීන් එලවන්න ඕන වෙලා තිබිච්ච කාලේ මේ පෘතුගීසීන්ගේ බලයට සමාන පෘතුගීසීන්ගේ බලයට සමාන බලයක් තියෙන ලන්දේසි ජාතිකයෙක් මේ විදිහට පැමිණීම පළවන විමල ධර්මසූරිය රජතුමාට ලොකු සතුටක්. ඉතින් 1602 ජූලි මාසයේ ආපු මේ ස්පිල්බර්ජන් ඉතාමත්ම ගෞරවයෙන් පිළි අරගෙන පෘතුගීසීන් පළවා හරින්න ලන්දේසීන්ගේ සහාය ලබා දෙනවා කියලා රජතුමාට තමන්ගේ සහාය දෙන්න බව කැමැත්ත ප්‍රකාශ කරනවා. එතකොට ලංකාවට ආපු මුල්ම
ලන්දේසි ජාතකයේ විදිහට ඉතිහාසගත වෙන්නේ. යොරිස් වෑන් ස්පිල්බර්ග්. ඒ කාලේ රජතුමා කවුද ලංකාවේ? පළවෙන විමල් ධර්මසූරිය. පළවන විමල ධර්මසූරිය. සර් අපි ඔව් සර් මේ දෙගොල්ලෝ කොහොමද ඒ කාලේ සංවේදනය කරගත්තේ? ඒ කියන්නේ සර් භාෂාව කතා කරේ කතා කරපිට ඒ කාලේ තිබුණේ සකු භාෂාව. සංස්කෘත. සකු භාෂාව. ඒ කාලේ ජාත්‍යන්තර භාෂාව තමයි සංස්කෘත භාෂාව. දැන් නම් ජාත්‍යන්තර භාෂාව මොකද්ද? ඉංග්‍රීසි භාෂාවනේ. ඒ කාලේ සංස්කෘත. ඔය රාජ සභාවේ භාවිතා කරලා තියෙන මාගදී කියලා භාෂාව. ජාත්‍යන්තර භාෂාව තමයි සංස්කෘත භාෂාව. පැහැදිලිද? ඔව් පැහැදිලිද? හරි. දැන් ලියාගමු අපි. උඩරට රජවරු ලන්දේසි සහාය පැතී. ඒ පිටුව විතරයි ඊට පස්සේ ප්‍රශ්න වලට යනවා. පළවෙනි තරුව. ලන්දේසීන් ආසියාවට පැමිණ වැඩිකල් ගත වීමට පෙර ලන්දේසීන් ආසියාවට පැමිණ වැඩිකල් ගත වීමට පෙර එදා 1602දී ජොරිස් වෑන් වෙන පෑනකින් ලියාගත්තොත් හරි හොඳයි. ජොරිස් වෑන් ස්පිල්බර්ගර් නම් බොඩ් එකේ ලියලා තියෙනවා. ජොරිස් වෑන් ස්පිල්බර්ගර් නම් ලන්දේසි අද්මිරාල් ඔන්න අද්මිරාල් කියන්නේ මෙහෙම. ඒ නාවිකයින්ට තනතුරක්. ලන්දේසි අද්මිරාල් වරයා ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණ මඩකලපුවට ගොඩ බැස්සේ. ඊළඟ තරුව ඔහු කන්ද උඩරටට ගොස් ගොඩ බැස්සේය. මඩකලපුවට ගොඩ බැස්සේ. දෙවෙනි තරුව ඔහු කන්ද උඩරටට ගොස් එදා 1602 ජුලි මාසයේ
පළවන විමල ධර්ම සූරිය රජු මුණ ගැසුනි. පළවන විමල ධර්ම සූරිය රජු මුණ ගැසුනි. පළවන විමල ධර්ම සූරිය රජු මුණ ගැසුනි. බලන්න සැලකිය යුතුයි කියන එක. මෙම අවධියේ පළමු විමල ධර්ම සූරිය රජු පෘතුගීසීන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවීම නිසා රජු පෘතුගීසීන් පළවා හැරීමට ලන්දේසීන්ගේ සහාය ලබා ගත්තේ. නැත්නම් සහාය ලබා ගැනීමට කැමැත්ත පළ කළා. ඒක පොඩ්ඩක් highlight කරගන්න. හරි. දැන් අපි යම් ගන්න ප්‍රශ්න පත්‍ර පොත සර් පොඩ එකයි කියනවා. ආපහු කියන්න. ඒ කියන්නේ මොකද්ද කියන්න ඕන පුතාට? දෙවෙනි එකද? හයිලයිට් කරගන්න ඕන ටික. ඇයි පුතා ගාව ටියුට් එක නැද්ද? තියෙනවා සර්. එහෙනම් highlight කරගන්න. මෙම අවධියේ පළමු විමලධර්ම සූරිය රජු පෘතුගීසීන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවීම නිසා රජු පෘතුගීසීන් පළවාරීමට ලන්දේසීන්ගේ සහාය ලබා ගැනීමට කැමැත්ත පළ කළා. ඒක highlight කරගන්න කියලා කිව්වා. හතරවෙනි පිටුවේ අන්තිම ටික. දැන් ගන්න බලන්න මේ ප්‍රශ්න පත්‍ර පොත. දැන් ඒකක් එහෙම බීලානේ ඇත්තේ. ප්‍රශ්න පත්‍ර පොතේ අපි අන්තිමටම කරේ කොතනද? හතරවෙනි ප්‍රශ්න ඉවර කරානේ. පස්වෙනි එකද තියෙන්නේ? ඔව් සර්. ඔව් සර් පස්වෙනි ප්‍රශ්නේ. හරි. පස්වෙනි ප්‍රශ්නේ. පහේ ආයන්න ක්‍රිස්තු වර්ෂ 1215 රජරට ශිෂ්ටාචාරයේ බිඳවැටීමට බලපෑ ප්‍රධාන හදාගන්න. ප්‍රධාන හේතු කුමක්ද? ඊළඟට ආයන්න තියෙනවා විශාල වැව් තනවීම නිසා ලාංකිකයින් ලබාගත් ජයග්‍රහණ තුනක් දක්වන්න. ඊළඟට තියෙනවා මහ වැවක් යන කුමක්ද? ආයන්නේ තියෙනවා පාසනාන් වගුව සම්පූර්ණ කරන වගුවක් නැහැ එතන. වැවේ නම් අක්‍ර ප්‍රමාණය කියලා තියෙන තුනක්. ආන්නේ ටික කරන්නක් ගන්න. විනාඩි 5ක් 6ක් වගේ දෙන්නම් කරන්න. ප්‍රශ්න දාගත්තේ පුතාලට මේ ටයිම් එක ටිකක් නිදිමත එන නිසා ප්‍රශ්න මම හිතන්නේ දාගත්තු එක පුතාලට හොඳයි කියලා හිතේ. නෝට් එකක් ලියනකොට වඩා. දැන් ලියන්න පස්වෙනි ප්‍රශ්න කොටස් 4ක් තියෙනවා. අපි ඊළඟට තියෙනවා සාකච්ඡා කරලා ලියමු. ටිකක් දිගේව ටිකක් තියෙනවනේ. ඔය හතර ලියන්න දැන්. පළවෙනි එක නම් ගොඩක් පහසු ප්‍රශ්නයක් අහලා තියෙනවා. විනාඩි 5ක් 6ක් වගේ දෙන්නම්. 10යි 14 වගේ වෙනකොට ඉවර කරන්න.
පළවෙනි එක ලියන්න නැතිනේ. මොකක්ද හේතුව? කාලිංග මාර්ගයේ ආක්‍රමණය. කාලිංග මාර්ගයේ ආක්‍රමණය. හරි. දෙවෙනි එක බලන්න ආයන්න. විශාල වැව් තැනවීම නිසා ලාංකිකයින් ලබාගත් ජයග්‍රහණ තුනක් අහලා තියෙනවා. එකක් තමයි මොකද්ද? විශාල ජලධාරිතාවයක් ගබඩා කරගත හැකි වීමනේ. ලිව්වද ඒක? ලිව්වද? ලිව්ව සර්. ඔව්. විශාල ජලධාරිතාවයක් ගබඩා කරගත හැකි වීම එකක්. එතකොට තව තිබුණා විශාල වැව්වල ජලය පාලනය කරගත හැකි වීම. විශාල වැව්වල ජලය ඇල මාර්ග වලින් කුඩා ජලාශ වලට ලබා ගැනීම. තව එකක්. විශාල වැව්වල ජලය ඇල මාර්ග වලින් නැත්නම් ඇල මාර්ග මගින් කුඩා ජලාශ වලට ලබා ගැනීම. විශාල වැව්වල ජලය ඇල මාර්ග මගින් කුඩා ජලාශ වලට ලබා ගැනීම. තව එකක් ගන්න පුළුවන් ගම් වතුර පාලනය කිරීම. ගම් වතුර පාලනය කිරීම. හරිද? ලිව්වද? සර් පළවෙනි එක ලිව්ව සර්. ඊළඟ ඇයන්න. මහ වැවක් කියන්නේ මොකද්ද? මහ වැවක් කොච්චර උස ප්‍රමාණයකින් යුක්ත වෙන්න ඕනද? අවම වශයෙන් අඩි 20ක් 30ක් අතර උස අඩි ප්‍රමාණය. 20යි 30යි. අඩි 20යි 30යි. හැබැයි අක්කර දහස් ගණනක් පුරා පැතිරෙන විශාල ජලස්කන්ධ. අක්කර දහස් ගණනක් පුරා පැතිරුණු විශාල ජලස්කන්ධයක් තියෙනවා. මේව ලියවෙන්න ඕන. ඒක තමයි ජලාශය වැවක්. ලියා ගන්නකෝ. මහ වැවක් යනු අවම වශයෙන් අඩි 20ක් 30ක් අතර මහ වැවක් යනු අවම වශයෙන් අඩි 20ක් 30ක් අතර උස ප්‍රමාණයේ අක්කර දහස් ගණනක් පුරා පැතිරුණු විශාල ජලස්කන්ධයක් දරා සිටින අක්කර දහස් ගණනක් පුරා පැතිරුණු විශාල ජලස්කන්ධයක් දරා සිටින ජලාශයකි. විශාල ජලස්කන්ධයක් දරා සිටින ජලාශයකි. ඔන්න ඔකට තමයි මහ වැවක් කියලා කියන්නේ. දැන් ඊළඟට තියෙනව නේද වැවේ නම අක්කර ප්‍රමාණය. මින්නේරිය වැව කොච්චරද? 4670. ඔව්. අක්කර 4670. අක්කර කියලා ලියන්න ඕනේ 4670 කියලා ලියන්න. උඩින් තියෙනනේ අක්කර කියලා. 4670යි. එතකොට කලා වැව 6380යි. 6380යි. හරි. පරාක්‍රම සමුද්‍රය 5300. 5300යි. පොඩක් ඔය සංඛ්‍යා ටික මතක තියාගන්න. සර් ඔව්. පළවෙනි එකට උත්තරේ කියන්නද? මින්නේරිය වැවද? නෑ නෑ සර් අර ආයන්නේ ලාංකිකයින් ලබාගත් ජයග්‍රහණ තුනක් ලියාගෙන බැරුණාද? ලියාගෙන බැරුණායි? ලියාගෙන බැරුණාද? ඔව් සර් ඒක ලියාගන්න බැරිනේ. අච්චුපත ගන්න පොඩ්ඩක්. අච්චුපත ගන්න. ටකල්. හරි සර්. අච්චුපතේ 4 වෙනි පිටුවේ
උඩම තියෙනවා. බලන්න. අහුණාද? අහුණාද? මින් ඒරියාවට පල්ලෙහායි සහ මින් ඒරියාවට උඩින් තියෙනවා. වැව් තනවීම නිසා ලාංකීන් ලබාගත් ජයග්‍රහණ. තියෙනවනේ? ඒක නෙමෙයි සයෝන. එහෙනම්? අයන් එකේ අර ක්‍රිස්තු වර්ෂ 1215 දී. කාලිංග මාද. කාලිංග මාද. හරි. 6 අයන්න. වැවක් ඉදිකිරීමේදී ඊට සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී වැදගත් ලක්ෂණ තුනක්. මට කියන්න එකක්. වැවක් ඉදි කරනකොට ඊට සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී මේ වැදගත් ලක්ෂණ තුනක් අහන්න. භූමියේ උස අන්න හරි. භූමියේ උස එකක්. හරි. තව ගංගාව දෙපස කඳු වැටිවල තත්වය අන්න හරි. ගංගාව දෙපස කඳු වැටිවල තත්ත්වය. හොඳයි. දෙකයි. තව එකක් කියන්න. පළවෙනි එක මොකද්ද? පරිමාවට මම ලියන්න පොඩ්ඩක් ඉන්න. පළවෙනි එක මට කියන්න. භූමියේ උස. භූමියේ උස. හරි. භූමියේ උස. ඊළඟ එක ගංගාව ගංගාව දෙපස කඳු වැටිවල තත්වය. ගංගාව දෙපස කඳු වැටිවල තත්වය කඳු වැටිවල තත්ත්වය. දෙකයි. තව එකක් කියන්න. සෙසු වැව් හා වාරිමාර්ග ජාලය සමග වැවේ සබඳතාව ඇති කරන සෙසු වැව් හා වාරිමාර්ග ජාලය සමග ඇති සම්බන්ධතාවය. ඔන්න උත්තරේ. ලියලාද තියෙන්නේ? ලියලා නැත්නම් ලියා ගන්න. ඔන්න උත්තරේ. ලියලා නෑනේ? ලිව්වේ නෑ නේද? නෑ සර්. ලියා ගන්නකො. නෑස ලියා ගන්න. නෑ. හරි. ලියා ගන්න. මේ පොත බැලුවද පුතාලා පෙරලලා ප්‍රශ්න එහෙම? ඔව් සර්. කලින් දීපුවට වැඩිය හොඳයි නේද පොත? ඔව් සර්. ඔක අපි කරමු මේ කොහොම ආසාවෙන් කරන්න පුළුවන් විදිහට මම මේක හැදුවේ. ඒකට මහන්සි වෙලා. ඊළඟ එකත් එහෙමයි හදන්නේ. ඒක වැඩි කරගන්න. ඔය පරිස්සම් කරලා තියාගන්න. පොඩි කරන්නේ නැතුව. ලියලා ඉවරද? ඔව්. ඔව් සර්. ඊළඟ ප්‍රශ්නයට යන්න. වැවක් ඉදිකිරීමේදී මුහුණ පාන අභියෝග හතරක් අහලා සුදුසු කියන්න බලන්න. භූමියක් තෝරා ගැනීම. හරි. වැවේ ජලධාරිතාවේ පීඩනයට රොත් වෙන ලෙස වැව් බැම්ම නිර්මාණය කිරීම අන්න එකක් තමයි අවශ්‍ය ශ්‍රමය සපයා ගැනීම. මම පොඩ එක එක ලියමු අපි. එකක් තමයි පුතේ වැවේ ජලධාරිතාවේ පීඩනයට ඔරොත්තු දෙන ලෙස වැව් බැම්ම නිර්මාණය. අන්න ඒක ලියාගන්න ඉස්සෙල්ලා. වැවේ ජලධාරිතාවේ පීඩනය. වැවේ ජලධාරිතාවේ පීඩනයට ඔරොත්තු දෙන ලෙස වැවේ ජලධාරිතාවේ පීඩනයට ඔරොත්තු දෙන ලෙස මොකක්ද හදන්නේ? වැව් බැම්ම. වැව් බැම්ම නිර්මාණය කිරීම. දැන් එතකොට වැව් බැම්ම ගැන එච්චරයි. තව එකක් කියන්න බලන්න. අවශ්‍ය මොකද්ද? සපයාගන්නේ මොකද්ද? ශ්‍රමය. අන්න හරි. ඊළඟ එක ලියන්න. අවශ්‍ය ශ්‍රමය සපයා ගැනීම. මොකද දැන් වගේ යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහනේ. මිනි ශ්‍රමය තමයි තිබුණේ.
ආහාර පාන සපීමනේ. එතකොට කොහොමද මේ අයට වැටුප් ගෙවන්නේ? ඔන්න ඔය කියන ගැටලු. තව මොනවද? සුදුසු භූමියක් තෝරා සුදුසු භූමියක් තෝරා ගැනීම. හරියට හරි. හොඳ උත්තරයක්. ඒක පළවෙනියටම ලිව්වනම් හොඳයි. සුදුසු භූමියක් තෝරා ගැනීම. ශ්‍රමිකයන් සපයා ගැනීම. ශ්‍රමය සපයා ගැනීම ලිව්වනේ පුතේ අපි. ශ්‍රමිකයන්. හරි ඒක එතෙන්ට අදාළයි. ශ්‍රමය ශ්‍රමිකයින් දෙකම අවුලක් නැහැ නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. තව එකක් කියන්න. තව එකක් කියන්න. බැම්ම ගිලා බැසීම වැළැක්වීම. මොකද්ද? බැම්ම ගිලා බැසීම වැළැක්වීම. අපිට ඒක අපි කිව්වනේ වැව් බැම්ම සකස් කිරීම කියලානේ. ඒකට අපි ගන්න පුළුවන්. තව මොකද වැදගත්ම දෙයක් කිව්වේ නැහැ. ඇය මාර්ගයක් සැපයීම. ඇල්ල ඔන්න ටිකක් කිට්ටු උත්තරයක් ආවා. පුතාලා අච්චුපතම බලලානේ කියන්න try කරන්නේ. ඉතින් පොඩ්ඩක් හිතලා කියන්න බලන්න. ජල මූලාශ්‍ර සහිත ස්ථානයක් තෝරා ගැනීම. ලියා ගන්න. ජල මූලාශ්‍ර සහිත ස්ථානයක් තෝරා ගැනීම. ජල මූලාශ්‍ර සහිත ස්ථානයක් තෝරා ගැනීම. ඊළඟ බලන්න පුතේ ඇයන්න. ඇයන්නේ තියෙනවා පින්තූර 4ක්. පහත රූප වලින් දැක්වෙන්නේ වැවක ප්‍රධාන කොටස් කිහිපය. ඒවා නම් කර එහි කාර්යභාරය සඳහන් කරන්න. ඔන්න පුතේ කොටස් කිහිපයක් තියෙනවා හඳුනාගෙන මේව නම් කරලා කාර්යභාරය සටහන් කරන්න මම දෙන්නම් විනාඩි 5ක්. ලියන්න බලන්න. පටන් ගන්න. විනාඩි 5ක් දෙන්න. ලියන්න දැන්. පින්තූර ටික හඳුනාගෙන හරියට ලියන්න. අච්චුපතක් ගන්න. අච්චුපතක් ඔබ අදාළ කරගන්න.
ලියනවද? ඔව් සර්. ඉවර නෑනේ. තාම තාම නෑ. නෑ. නෑ සර්. තව විනාඩි 2ක් 3ක් දෙන්න. මේ බීලනේ ඉන්නේ නේ කට්ටිය. එබුදේ බලමුද අපි දැන්? හා සර්. තාම ලියනවා සර්. තව විනාඩියක් දෙන්න. ඉවරයි සර්. විනාඩියක් වගේ දෙන්නම් තව. දැන් ඔය මට කියන්න පළවෙනි මුලින්ම තියෙන්නේ මොකක්ද? සරව්ව. සොරව්. හරි. සොරව්ව කියලා ලියා ගන්න. එහි කාර්යභාරය අහලා තියෙනවා. මට කියන්න බලන්න කවුරු හරි කෙනෙක්. සොරව්ව කොටස් දෙකයි. මොකක්ද? ගොඩ සොරවුව මඩ සොරවුව. කට සර්. ගොඩ සොරව්ව මඩ සොරව්ව. ඒක ලියලා තියෙන්නේ. ඔව් සර්. හරි. දැන් එතකොට ගොඩ සොරව්වෙන් කරන්නේ වැවේ තියෙන ජලය ලියන්න එපා. වැවේ තියෙන ජලය නේ කොහාට ලබා ගන්න එකේ? වැවේ ජලය බිසව කොටුව හරහා සොරවුව ඔස්සේ නේ කෙත් වතු වලට කුඹුරු වලට සපයා ගැනීමට භාවිතා කරන්නේ මොන සොරවුවද? ගොඩ සොරවුව. ගොඩ සොරවුව. දැන් එතකොට මඩ සොරවුව භාවිතා කරන්නේ මොකටද? වැවේ තැන්පත් වෙන රොන් මඩිවත් කියන. වැවේ තැන්පත් වෙන රොන් මඩිව. අන්න ලියලා නැත්නම් ලියා ගන්න මෙන්න මෙහෙම. මම ඉස්සෙල්ලම කියන්නේ ගොඩ සොරවුව ගැන. වැවේ ඇති ජලය බිසෝ කොටුව තුල ඇති සොරවුව බිසෝ කොටුව තුල ඇති ගොඩ සොරවුව මගින් බිසෝ කොටුව තුල ඇති ගොඩ සොරවුව මගින් වැවේ ඇති ජලය බිසෝ කොටුව තුල ඇති ගොඩ සොරවුව මගින් ගොඩ සොරවුව මගින් ඇල මාර්ග ඔස්සේ කුඹුරු වලට සපයා ගැනීමට කුඹුරු වලට සපයා ගැනීමට මෙම සොරවුව භාවිතා කෙරේ.
එම සොරව භාවිතා කෙරේ. ඊළඟට වෙනම ලියා ගන්න. මයික් එකක් ඔන් වෙලා පුතේ. වෙනම ලියන්න. වැවේ ඇති රොන් මඩ ඉවත් කිරීම සඳහා මඩ සොරව භාවිතා කෙරේ. වැවේ ඇති රොන් මඩ ඉවත් කිරීම සඳහා මඩ සොරව භාවිතා කෙරේ. දැන් මොකද්ද රූප සටහනක් තියෙන්නේ දෙවෙනි එකේ? විසෝ කොට බිසෝ කොටුව. නෝකාවොත් හඳුනා ගන්න බිසෝ කොටුව කියලා ලියන්න. බිසෝ කොටුවේ මොකද්ද කරන්නේ? පැවේ ජලය පාලනයකින් යුතුව පිටතට ගැනීම. ටිකක් හොඳයි උත්තරේ. බිසෝ කොටුවෙන් කරන්න පුතේ වැවේ තියෙන ජලය වැව් බැම්ම හරහා නේ සොරව මගින් පිට කරනකොට වැව් බැම්මට ඇතිවන පීඩනය අවම කරන්න මොකකින්ද? පීඩනය අවම කරන්න මොකකින්ද? බිසෝ කොටුවෙන්. බිසෝ කොටුවක් තිබුණ නැත්නම් මොකද වෙන්නේ? වැව් බැම්ම මොකක් වෙන්න පුළුවන්? සොරව මොකක් වෙන්න පුළුවන්? සොරව ගලවගෙන යන්න පුළුවන්. සොරව තියෙන්නේ බිසෝ කොටුව ඇතුලේ. උදාට තේරෙනවනේ කියන එක? හරි. ලියා ගන්න මෙහෙම. වැවේ ජලය සර් මඩ සරව්ව එච්චරයිද ලියන්නේ? ඔව් මඩ සොරව එච්චරයි ලියන්න. ලියන්න බිසෝ කොටුව වැවේ ජලය වැව් බැම්ම හරහා සොරව මගින් පිට කිරීමේ පිටතට ගැනීමේදී වැව් බැම්මට ඇතිවන පීඩනය අවම කිරීමට මෙය සාදා ඇත. ඊළඟ එක මොකද්ද? පීඩනය පීඩනය වැළැක්වීමට මේ අවම කිරීමට මේ සාදායි. මේ ඊළඟ එක මොකද්ද පුතේ? මේ ගල් දාලා තියෙන්නේ රළපණාවේ මොකද්ද කරන්නේ? වැව් බැම්මට ඇති වෙන පීඩනය නෑ පීඩනය නෙවෙයි. වැව් බැම්ම රළ පහරින් සේදී යාම වැළැක්වීමට වැව් බැම්ම ඇතුළු පැත්තේ අල්ලලා තියෙන ගල් පුවරුව අපි හඳුන්වනවා මොකක් කියලාද? රළපණාව. මේක රළ පැන්නුම කියලාත් හඳුන්වනවා. දැන් රළපණාව කියලා ලියා ගන්න. මේක මෙන්න මේ නම් ටික ලියා ගන්න රළපණාව. රළ පැන්නුම. මෙන්න මේ නම් යොදා ගන්න. මේ නම් ටික ලියා ගන්න. දැන් ලියන්න උත්තරේ රළපණාවට. වැව් බැම්ම ජල පහරින්
සේදී යාම වැළැක්වීම සඳහා වැව් බැම්ම ජල පහරින් සේදී යාම වැළැක්වීම සඳහා ජල පහරින් සේදී යාම වැළැක්වීම සඳහා වැව් බැම්ම ඇතුළු පැත්තේ වැව් බැම්ම ඇතුළු පැත්තේ වැව් බැම්ම ඇතුළු පැත්තේ ගල් අතුරා සකස් කර ඇති නිර්මාණය රළපනාවයි මොකක්ද ඊළඟට තියෙන්නේ? ඇතුළුවන හා පිටවාන. ඔව්. ඇතුළුවාන හා පිටවාන. ඉස්සෙල්ලා මට කියන්න ඇතුළුවාන කියන්නේ මොකක්ද? වෙනත් ජල මූලාශ්‍රයකින් වැවකට ජලය ලබා ගැනීම. හරි. වෙනත් ජල මූලාශ්‍රයකින් වැවකට ජලය ලබා ගන්න ඇතුළුවානයි. පිටවානෙන් කරන්නේ? වැවේ අතිරික්ත ජලය පිට කිරීම. වැවේ අතිරික්ත ජලය පිට කිරීම. ලියා ගන්න ඉස්සෙල්ලා ඇතුළුවානට ලියා ගන්න ඉස්සෙල්ලා. ඇතුළුවානට ලියා ගන්න පුතේ එහා පැත්තේ 7 වෙනි පිටුවේ තියෙනනේ පාස දහන් වැවේ කොටස් වලින් ඉටුවන කාර්ය ඇතුළුවාන කියලා. ආන්න එතන ලියා ගන්න. අතර පිටවාන විතරක් ලියමු. එතන ලියා ගන්න මෙහෙම එහා පැත්තේ පිටුවේ. වෙනත් ජල මූලාශ්‍රයකින් ඒ කියන්නේ බාහිරනේ. බාහිර ජල මූලාශ්‍රයකින් ඔය පිටවනද සගේ නෑ ඇතුළුවාන. වෙනත් ජල මූලාශ්‍රයකින් වැවට ජලය ලබා ගැනීමට සෑදූ නිර්මාණය ඇතුළුවාන. දැන් පිටවාන ලියන් පින්තූර ගාව. වැවේ අතිරික්ත ජලය පිට කිරීමට මෙය සාදායන. වැවේ අතිරික්ත ජලය පිට කිරීමට සෑදූ නිර්මාණ. වැවේ අතිරික්ත ජලය පිට කිරීමට සෑදූ නිර්මාණ තමයි පිටවාන. හරිද? දැන් ඔතන තියෙනවා මේ ඈ යන්නේ B කියලා එකක්. ඒකේ තියෙන වචනේ මට පොඩ්ඩක් කියන්න. සර් වැවේ අතිරික්ත ජලය පිට කිරීමට සෑදූ නිර්මාණ. මෙන්න මේ වචනේ පොඩ්ඩක් මට කියන්න. මොකද්ද මේ වචනේ? ඉස්වැටි පෝට් අහලා තියෙද? ඔබ පොතේ නෑ. මට නිකන් හිතුණා දෙන්න ඕනේ. දැන් මේ වැව. මේ වැව බැම්ම. මේ වැව. මා නිතේ වඳින්නේ නෑ. දැන් මේ ජලයනේ. දැන් මේ තියෙන කැලෑව. දැන් කැලෑවේ කවුද ඉන්නේ? දැන් සමහරවිට මේක කන්දක් වෙන්නත් පුළුවන්. දැන් මේව හොදාගෙන එනවා. සතුන්ගේ ජරාවනේ මිනිස්සු කැත කරන්නේ ඔක්කොම එනවා මෙහි. ඔක්කොම වැටි යන්නේ කොහාටද පුතේ? වැවට.
වැවට. ඒ කාලේ මුතුන් මිත්තෝ මෙන්න මේ වැවට වතුර වැටෙන මේ අයින් දිගේ අඩි 2-3ට උසට වැටි හැදුවා. දැන් මොකද වෙන්නේ එතකොට? වතුර වැවට වැටෙන්නේ මේ එන රොන් මාඩ මේ එන ජරාව ටික මෙතන නවතිනවා. වැවට එන්නේ නෑ. නෑ. මේවා හඳුන්වන මොකක් කියලාද? ඉස්වැටි. ඉස්වැටි පොටා. පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. දැන් ලියන්න. ඔව් සර්. ලියන්න මෙහෙම. වැවට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීමට වැවට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීමට වැවට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීමට වැව වටා අඩි 1.5-2ක් පමණ උස අඩි 1.5 නැත්නම් මේ ලියන්න අඩියක් 1.5ක් පමණ උස ගොඩක් ලොකු ඒවා හැදුවේ නෑ අඩියක් 1.5ක් පමණ උස වැටි සැකසූ අතර වැටි සැකසූ අතර ඒවා මෙලෙස හැඳින්වේ. ඊළඟ එකට යමු අපි. පහත සඳහන් ප්‍රශ්න වලට අදාළ නිවැරදි පිළිතුරු 20 තැන් මත ලියා දක්වන්න. දැන් මට උත්තර කියන්න බලන්න. කෙත්වලට ජලය ලබා ගැනීම සඳහා ඇලදොල ගංගා ආදී හරස්තර බඳින ලද ආවරණ බැම්ම මොකක්ද? අමුණ. අමුණ. අන්න හරි. අමුණ ලෙස හැඳින්වේ. හොඳයි. අමුණ ලෙස හැඳින්වේ. ඊළඟ එක. తాවකාලික වේලි හා ස්ථිර ස්ථිර වේලි ලෙස වේලි කොටස් දෙකකි. ඊළඟ 3. වැසි සමය අවසානයේ කුඩා ගංගා ඇලදොල ආදී ජල පහරේ වේගය අඩු වූ විට දිය පහර හරහා කෙලින් අතට කියලා තියෙන්නේ කෙලින් අතට ලී කණු සිටුවා වැලි පස් අතු කැබලි ආදී යොදා ඉස්තනක් වේලි සාදා ඇත. తాවකාලික වේලි සාදා ඇත. දැන් පුතාලට පේනවා ඇතිනේ මේ මුළු පොතමනේ මම හදලා දෙන්නේ නේ. අඩු කළාද මොකෝ? නෑ සර්. නෑනේ නේ. එතකොට මේක කරයි කියන්නේ මේ පොත් තුන කරයි කියන්නේ අච්චු පොත කරා වගේ තමයි. ඊළඟ 4 වෙනි එක. ජලයේ පීඩනයට හා ස්වාභාවික සෝදා පාළුවට අන්න හදාගන්න. සෝදා පාළුවට ඔරොත්තු දෙන ලෙස ගල් කුට්ටිගෙන ඉස්තනක් වේලි ඉදි කර ඇත. ස්ථිර වේලි ඉදි කර ඇත. ඊළඟ 5 වෙනි එක. දෙවැනි එකට උත්තරේ මොකද්ද? ස්ථිර වේලි. ලේසි මේ වහන්නේ පුතා මගේ. 5 වෙනි එක. වවුනියා මන්නාරම ප්‍රධාන මංසන්ධිය අසල
මල්වතු හරහා ඉදිකර ඇති හිස්තැනක්. තේක්කන් අමුණ ඔව්. තේක්කන්. තේක්කන් අමුණ. තේක්කන් අමුණ. තේක්කන් අමුණ ස්ථිර වේල්ලකට උදාහරණයක්. මොකක්ද සර්? තේක්කම් අමුණ. ඊළඟ 6 වෙනි එක. මේකට මට උත්තරය හොයලා කියන්න ඕන. බැරි නම්. තේක්කම් අමුණේ සිට හදාගන්න. තේක්කම් අමුණේ සිට ආරම්භ වන ඇලමගින් සතපුම් හිස්තැනක්. 17ක් 17ක්. හොඳයි. සතපුම් 17ක් පමණ දුර ගෙවා මන්නාරමේ හිස්තැනක් වැවට ජලය ගෙන ගොස්. යෝධ වැවට යෝධ යෝධ වැවට ජලය ගෙන ගොස්. හොඳයි. යෝධ වැවට ජලය ගෙන ගොස් ඇත. පුතාලා හොඳයි. යෝධ වැවට ජලය ගෙන ගොස් ඇත. ඊළඟ ප්‍රශ්නේ. දිවයිනේ මහවැව් තැනවීමේ පුරෝගාමියා වන වසබ රජු ඇලවල් ඇලවල් වැඩ නැහැ. කීයද? 11ක් ෂුවර්ද? වැරදි. ෂුවර් නෑ නෑ. 11ක් නෙවෙයි. 12 12ක්. අන්න හරි. ඇලවල් 12ක් තැන වූ බව මහා වංශයේ සඳහන් වේ. ඊළඟ ඇලිසාර ලෙස හඳුන්වන්නේ ඇලි නෙවෙයි ඇලහැර. ඒක ආලිසාර නෙවෙයි ඇලිසාර නෙවෙයි ආලිසාර. ඒක හදාගන්න. ආලිසාර ලෙස හඳුන්වන්නේ ඇලහැර ඇලයි. ඊළඟ එක අබන්ගඟ හරහා වේල්ලක් බැඳ මේ ටික ඉවර කරමු අපි. එතකොට ඉවරයි. අබන්ගඟ හරහා වේල්ලක් බැඳ එතැන් සිට උතුරු ප්‍රදේශයට ජලය ගෙන යාම. කියන්න බලන්න. ජලය ගෙන යාමට මොකද්ද? තල්වතු වල නෑ නෑ නෑ. ඔව් ඇලහැරැල්ල තමයි. ඔව් හරි. අබන්ගඟ හරහා වේල්ල බැඳ එතැන් සිට උතුරු ප්‍රදේශයට ජලය ගෙන යාමට ඇලහැර ඇල සෑදූ අතර එය සතපුම් 30ක් පමණ දීර්ඝ වූ බව සැලකේ. හරිද පුතේ? උත්තරේ ලිව්වද? ඔව් සර් ඊළඟ මාසෙන් රජතුමා මින්නේරිය වැවට ජලය ලබා ගැනීමට මොකද්ද? සිල්ලවත්තුක ඔව්. ඉලවත්තු. තිලවත්තුක. තල්වතුව ඔව්. තිලවත්තුක හෙවත් තල්වතු ඇලක් සාදායි. ඔව්. තිලවත්තුක හෙවත් තල්වතු ඇල නමින් ඇලක් සාදා ඇත. ලිව්වද? හරිද? හරි සර් ලිව්වා හරි. අන්තිම තුන. ධාතුසේන රජු කලාවැවේ සිට දිසාවට ජලය ගෙන යාමට ජයගඟ හෙවත් යෝධ ඇල යෝධ ඇල නමින් ඇලක් තැන වූ අතර එහිදික සතපුම් 54. අන්තිම ප්‍රශ්නේ. පළවන අග්ගබෝධි රජු මහවැලි ගඟේ සිට ජලය ගෙන යාමට මිනිපේයල නමින් ඇලක් සාදා ඇත. දැන් තේරුණාද කතා කරපු දෙන්නේ? තේරුණාද? ඔව් සර් දැන් අපි මං හිතන්නේ වැඩ විශාල ප්‍රමාණයක් කරාද. ඉතින් මේ ගත කරමු පැය දෙකකට ආසන්න කාලය මං හිතන්නේ ඔබට
පාඩුවක් වෙන්න නැතුව ඇති නේ. එහෙනම් හොඳට නිදා ගන්න. අපි ලබන සතියේ හමු වෙමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන් උත්සාහයි. ආයුබෝවන් සර්. අයෝවන් සර් thank you sir Night, sir. good night